වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා අභාව ප්‍රාප්ත එච්.එම්. විතාන මහතාගේ ආදරණීය බිරිඳ සහ දූ දරුවන් විසින් මෙම ධර්මදානය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් පොල්ගස් ඕවිට කෝඳුරාවේ පදිංචිව සිට 2019 වර්ෂයේ ජනවාරි මාස 29 වන දින අභාව ප්‍රාප්ත වූ එච්.එම්. විතාන මහතාගේ 81 වන ජන්මදිනය අනුස්මරණය කිරීම සඳහා මෙම උතුම් වූ ධර්මදේශනාව සිදු කරනු ලබන අතර එච්.එම්. විතාන මහතාට මේ පින් අනුමෝදන්ව සසර ගමන කෙටි වී උතුම් නිර්වාණ අවබෝධය පිණිස හේතු වාසනා වේවා. මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වී ඔවුන්ගේ සසර ගමන කෙටි කර ගැනීමට මෙම පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය පිණිස හේතු වාසනා වේවා. කොරෝනා වසංගතෙන් පීඩා විඳින සියලුම දෙනා සුවපත් භාවයට පත් වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉදං දුක්ඛන්ති යථා භූතං නප්පජානಂತಿ තේ ජාති සංවත්තනිකේසු සංකාරේසු අභිරමතීති. ප්‍රඥා රූපවාහිනී නාලිකාව තුළ මෙම ධර්මානුශාසනාව දේශනා කරවා ගැනීම සඳහා අනුග්‍රහක දායකත්වයේ දරුවා වූ සදහැබර පින්වතුන් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණාබිලාසී සදහැබර පින්වතුනි, අපි ධර්ම න්‍යායන් විවිධ කරුණු ඔස්සේ පැහැදිලි කරමින් විවිධ සූත්‍ර දේශනා යොදා ගනිමින් ඔබ දැනුවත් කරමින් සිටිනෝ. මුළු තථාගත ධර්මයේම බැලුවොත් දැනුවත් කිරීම දෙකයි පවතින්නේ. බුදුවරයෙක් හමු නොවීම නිසා කෙනෙක් අතින් සිදුවෙන සසරේ ප්‍රමාදය ඔහුගේ දුකට හේතු වෙනවා. බුදුරේ කමීම නිසා ඒක වටහාගෙන එයින් මිදෙන මාවත අනුගමනය කරන්න වැටහුණු කෙනාට පුළුවන් වෙනවා. මෙම කරුණු පැහැදිලි කිරීම අරමුණු කරගෙන අදත් අපි සංයුත්ත නිකායෙහි පපාත වර්ගයේ පවතිනා වූ පරිලාහ නම් වූ සූත්‍රයක පවතින දහම් කරුණු ටිකක් ගෙනහැර පාන්නයි කල්පනා කරන්නේ. මෙහි අදාළ තැනට යන්න මත්තෙන් තියෙන උපමාවේ තිබෙන සුන්දරත්වය නැත්තම් උපමාව සමාජයට ගැලපීම පළමුවම කරන්න කැමතියි. තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා අත්ථවික්කවේ පරිලාව මහා හෝ නාම මහා නිරයෝ කියලා. මහා පරිලාහෝ නාම නිරයෝ. මහා පරිලාහ කියලා නිරයක් තියෙනවා කියලා තියෙනවා. ඒක උපමාවක් වෙන්නට පුළුවනි. නමුත් ඒකේ සිදුවෙන සිද්ධියේ පෙන්නනවා යම් කිසි ගැඹුරු කරුණක්. ඒකේ හැටි පෙන්නනවා. තත්ත යංකින්චි චක්කුණා රූපං පස්සති. ඒ ජීවත් වෙනකොට කිසියම් රූපයක් දකින්නවද? දකින්න හම්බ වෙන සම්පූර්ණ රූප සියල්ලම අනිත්ඨ අකාන්ත අමනාප. කිසිවක් නිට්ඨ කාන්ත මනාප ප්‍රිය රූප නැහැ. එහෙනම් ඔහුට ඇහැ එපාම වෙලානේ තියෙන්නේ. මෙසේ කන නාසය දිවකය කියන සිත හය සම්බන්ධයෙන්ම පෙන්නනවා. ඒකේ තිබෙනා වූ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම සියල්ලම අනිත්‍යයි අකාන්තයි අමනාපයි. එතකොට භික්ෂුවක් පෙන්නනවා පරිලාහ නිරේ තිබෙන දුක නම් මහත් විනාශ විශාලයි ස්වාමීනි කියලා. මීටත් වඩා දුකක් තේදනක් තියනවාද කියලා ප්‍රශ්නේ ඔස්සේ තමයි ධර්මදේශනාව යන්නේ. නමුත් මම මේ පරිලාහ නිරේ හැටි පිළිබඳව ඊට පස්සේ ඔබට පැහැදිලි කරලා දෙන්න කැමතියි. ඔබ ගත කරන ජීවිතය පිළිබඳව ඔබටත් තියෙන ඇසයි කනයි නාසයි දිවයි කයයි සිතයි නේද?
ඔබ ගත කරන නිවසේ ජීවිතය හෝ කාර්යාලය ජීවිතය හෝ ඔබ යම් වැඩිපුර ගත කරන තැනක ඇහැට පේන සේරම කේන්ති අවස්සනවන කනට ඇහෙන සේරම දේවල් අප්‍රසන්නං නාසයට හමු වෙන හැම දෙයක්ම අප්‍රසන්නං දිවට හමු වෙන හැම දෙයක්ම අප්‍රසන්න නම් කයට හමු වෙන හැම දෙයක්ම පිය නැත්නම් කල්පනා වෙන්න තියෙන හැම දෙයක්ම වදයක් නම් දැන් බුදුරජාණන් වහන්සේ වදාළ පරිවාහලාහ නිරේ නේද ඔබ ඉන්නේ. ඔකට තමයි අපායක් හදාගන්නවයි කියලා කියන්නේ. මිනිසා මේක දන්නේ නැතුව සමාජයේ ජීවත් වෙන්න ඕන මේ දොරවල් හයට ගැටෙන කාරණාත් එක්කලා කිරිහා පැනිසේ ප්‍රිය රූපෙන් කියලා වදාළ බුද්ධ වචනේ තේරුම් ගන්න නැතුව තමන්ම මේ තැන් හිරේවල් බවට පත් කරගන්නවා. අපායවල් බවට පත් කරගන්නවා. ගෙදර එපාවන මනුස්සයට ගෙදර ඉන්න බෑ. කාර්යාලයේ එපාවන මනුස්සයට කාර්යාලයේ ඉන්න බෑ. තවත් කොතනකට ගත්ත ඊට පස්සේ මොකද වෙන්නේ? තමන් අපායක් හදාගන්නවා. පරිලාහ නාම නිරය. මෙන්න මේ උපමාවෙන් පෙන්වන්න මේ කාරණාව කියලා තේරුම් ගන්න පුළුවනි නම් එහෙනම් අපිට මේ හමු වෙන කාරණේ නිසා අනිත්‍ය අකාන්ත අමනාප දේවල් හමු වෙන එකම වදයක් කියන කාරණේ මේක කියලා තියෙනවානේ. ඒක ජීවිතේට ඔබට එකතු කරගන්න පුළුවන් නම් එහෙනම් ළමා කාලේ පටන් මොනම කාරණයක් නිසාවත් ඔබ මේ සමාජයත් සමග ඔකට සිංහල භාෂාවෙන් නෙමෙයි නිකන් නොදියුණු භාෂාවෙන් පෙන්නන්නේ කොක්ක දාගන්නවා කියලා. කොක්ක දාගන්න එකක්වත් නැහැ කවුරුවත් එක්කලා. මොකද ඒකමයි අපාය පරිලාහ නාම නිරය. මේක හොඳට පාඩමක් ඉගෙන ගන්න හැම කෙනෙක්ම. තමන් ඉන්න තැන තමන් වටා පිටා තියෙන පරිසරය උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හිතලා ගන්නකො ගෙදරක්. මේ ගෙදර ඉන්නවා වයෝවෘද්ධ කෙනෙක්. ඔහුට දරුවන් වැරදි, ලේලිය වැරදි, බෑන වැරදි, ස්වාමි පුරුෂයා වැරදි, බිරිඳක් නම් අසල්වාසීන් වැරදි, සේරම වැරදි. දැන් මේ මිනිස්සයා ඉන්නේ කොහෙද? උදේ ඉඳන් රෑ වෙනකන් රත් වෙච්ච යකඩක නැත්තම් රත් වෙච්ච කබලක ඉන්නවා වගේ දුකක නෙවෙයිද ඉන්නේ. මේ බස් පස් දොර නිසා හමු වෙන්නා වූ මේ අප්‍රසන්න බව තුළ නේද මේ දුක තියෙන්නේ කියන එක තේරුම් ගන්න මේක තේරෙනව නේද? එනිසා ඒ උපමාවෙන් පෙන්වන පරිලාහ නිරේ කොහොමද මම දන්නේ මිනිස්සු නම් මට තේරෙනවා මෙන්න මේ විදිහට අප්‍රිය අකාන්ත අමනාප තැන් බවට දොරවල් හය හදාගත්තොත් මේක තේරුම් අරගන්න ඕන අපි. තේරුම් ගත්තාම අප විසින්ම තමයි මේ පරිසරයේ වදයක් කරදරයක් බවට පත් කරගන්නේ කියන එක තේරුම් ගත්තාම සෑහෙන නුවණක් ඒක. එතකොට අර සමාජයත් එක්කලා ඉන්න තේරුම් ගන්නේවි එකක්වත් පේන්න බැරි අප්‍රසන්න පරිසරයක් බවට පත් කර ගැනීමම Taman දුකට පත්වීමක් කියන එක තේරුම් අරගෙන. මේට එහාට දැන් මේ භික්ෂුව අහන කාරණේ මොකද්ද? ස්වාමීනි ඒ නිරයේ තියෙන දුක අතිවිශාලයි මීටත් වඩා දුක් තියෙන තැනක් තියෙනවද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ දීලා තියෙන උත්තරයක් තිබෙනවා. මහණෙනි යම්කිසි පුද්ගලයෙක් මේ දුකයි නොදනීද? මේ දුකට හේතුවයි නොදනීද? මේ දුක නැති වූ තැනයි නොදනීද? මාර්ගයයි නොදනීද? ඒ ඕනෑම කෙනෙක් සම්බන්ධයෙන් ඊට පස්සේ පෙන්නනවා ඔවුන් කරන වැඩක් සම්බන්ධයෙන්. ඔවුන් ජාති ජරා ව්‍යාධි ශෝක මරණ ගෙනත් දෙන්න හේතු වෙන්නා වූ කාරණා ටිකක් රැස් කරනවලු. ජාති සංවත්තනිකේසු සංකාරේසු අබිරමන්ති. ඒකට ප්‍රිය කරනවා. ජාති පිණිස හේතු වෙන්නා වූ සංකාරයන්ට අබිරමණය කරන නැත්නම් ප්‍රිය කරනවා. ප්‍රිය කරලා ඒවා එක් රැස් කරනවා. එක් රැස් කිරීම තුළ ජරාවට ව්‍යාධියට ශෝකයට මරණයට පාරවල් හදා ගන්නවා. ඒක අරට වඩා පරිලාහ නරකයට වඩා දුක් ගෙන දෙන්නක් කෙනෙක් බුදුන් වහන්සේ වදාහරනවා. දැන් මේක ඔස්සේ මම ගැඹුරට යන්නයි යන්නේ. මොනවද මේ සංකාර රැස් කරනවා කියන්නේ? ජීවත් වීමට අවශ්‍ය නිවාස යාන වාහන වතු පිටි ඉදිරි එකතු කරගන්නවා කියන එකද? නැහැ. ඒවා ලෝකේ ජීවත් වෙන්න උපන් අයට හැම දිනාටම උරුමයි. අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න ඕන, සුරක්ෂිත කරගන්න ඕන. මේ කියන සංඛාර මොනවද?
අන්න එතකොට අපට තේරුම් ගන්න පුළුවන් වෙනවා අපේ සූත්‍ර දේශනාවල පෙන්වලා තිබෙන්නා වූ අවිද්‍යාව පදනම් කරගෙන මිනිසා විසින් ස්වකීය චිත්තසංතානයේ එකතු කරන්නා වූ ඔය අபிසංකාර ජාති සංවත්තනිකේසු සංකාරයසු ජාති පිණිස හේතු වෙන්නා වූ සංකාරයන්ට ඔහු අභිරමණය නැත්තම් ප්‍රිය කරලා එකතු කරනවා. මොනවද මේ එකතු කරන ජාති? අවිද්‍යාගතෝ යම් භික්ඛවේ පුරිස පුද්ගලෝ මෙන්න මේක නොදන්නකමට මේ අවිද්‍යාගත කියන්නේ චතුස්සත්‍ය දුක හේතුව නැතිව තන මාර්ගය නොදන්නාකමට මොකද කරන්නේ? ස්වකීය ජීවිතය තුළ අපුඤ්ඤං චේ සංඛාරං අபிසංකාරත අන්න එක සංකාර වර්ගයක්. සැපපතා බොරු කරලා හරි වැරදි කරලා හරි මුදඩි වැඩින් ආදායම හොයාගන්න හරි ගිහින් ඒකෙන් බලාපොරොත්තු වෙන සැපවතා අභිරමාති කියන්නේ එකයි එකතු කරනවා පව්. අபிසංකාරයේසු අපුඤ්ඤ අபிසංකාර. ඊට එහාට දියුණු මානසිකත්වයක් ඇති අය පුඤ්ඤං චේ සංඛාරං අபிසංකරෝති. පුඤ්ඤාபிසංකාරය රැස් කරනවා. ඊටත් වඩා එහා ගිය අය බුද්ධ කාලීන සමාජ ආශ්‍රයෙන් අපට තේරුම් ගන්න පුළුවනි අත්කලමතාන යෝගීන් නම් වූ අනන්තර්ගත වූ අය අපි මේ කතා කළ වූ පව් එක්රැස් කිරීම පින් එක්රැස් කිරීම කියන දෙකට එහා ගිය ධානා කුසල නම් දෙයක් එක්රැස් කරනවා. දැන් මේ කතාවේ මේ බුදුන් වහන්සේ වදාළේ තේරෙනව නේද මේ අபிසංකාරයන්ගේ ඇලීම චතුස්සත්‍ය නොදන්නා නිසා කියලා. ඒවා රැස් කරලා අභිරමණය කරලා විඳින්න ගිහින් ජාති සංවත්තනික ජරා සංවත්තනික ව්‍යාධි සංවත්තනික ශෝක සංවත්තනික මේ කියන කාරණා ටිකට උරුමකම් කියනවා. දැන් අර පරිලාහ නිරයට වඩා දුක අපි හදාගන්න හැටි මේ පෙන්වන්නේ. ඇයි මේ ජාති සංවත්තනික ජරා සංවත්තනික කියලා කියන්නේ? මේ අபிසංකාර තුනේම අවිද්‍යාවක් තියෙන නිසා මේ අபிසංකාර ජානිත කරනු ලබනවා ජාතිය ජරා ඊළඟ උත්පත්තිය. ඒක අපේ සූත්‍ර දේශනාව ඔබ සවන් දීලා තිබෙනවා නම් අපුඤ්ඤාபிසංකාරයේ ජීවිත අවසානයේට ප්‍රතිසන්දි නිමිත්තා බවට පත් වුනොත් දුගතිගාමී උත්පත්තිය. පුඤ්ඤාபிසංකාරයේ කර්ම නිමිත්ත බවට පත් වුනොතින් කාම සුගතිය 6ක් තියෙනවා මනුස්ස ලෝකේ සහ දිව්‍ය ලෝක 6ක උත්පත්තිය. ආනිජ්ජහවත් ධාන කුසලය නිමිත්ත බවට පත් වුනොත් රූපී අරූපී බඹතලව රූපී ධානයට සහ රූපී ධානයට අනුව උත්පත්තිය. දැන් උත්පත්ති නම් ಜಾති. අපායද දිව්‍ය ලෝකේද මනුස්ස ලෝකේද බඹලෝකේද ඊට පස්සේ මරණ වලින් මිදලා තිබෙන්නේ. ජරා ව්‍යාධි වලින් නම් මිජිත්යන් තියෙනවා. බ්‍රහ්මයොත් එහෙමයි දෙවියොත් එහෙමයි. දෙවියන්ටත් ඝන කයක් නැති නිසා ජරා නැහැ ව්‍යාධි නැහැනේ. නමුත් මිදිලාද? එතකොට මේ සංකාර රැස් කිරීමම බුදුන් වහන්සේ වදාළ පරිදි චතුස්සත්‍ය නොදැනීම කියලා පෙන්වලා තිබෙනවා නේද? ඔබ මේ පිළිබඳ ගැඹුරට හිතලා තියෙනවද? ඇයි කෙනෙකුට අනාගතයක් හැදෙන්නේ? අනන්ත වාරයක් කියලා තිබෙනවා මේ මොනම ආගමකට අයත් මොනම කෙනෙක්වත් කය ආදානය හෝ භූම දහනය කරමින් පොළොවට පස් වෙනවා ඇරුණාම එතනින් එහාට යන්නේ නැහැ. නමුත් නාස්තිකවාදීන්ට ඇරුණාම සියලුම ආගමිකයන්ටත් ජීවිතයෙන් එහා පැත්තට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ කියන්නේ අර අභිරමණය ඒකට ප්‍රිය කිරීම නිසා තවත් දුරටත් විඳින්න ඕනකම. බුදු සමය තුළ මා පැහැදිලි කරන්න කල්පනා කරනු ලබන්නේ මේ සසර තියෙනවා නෙවෙයි. මෙන්න මේ අபிසංකාර නිසා සසරක් හැදෙනවා. එතකොට එහෙමනම් මේ බුදුන් වහන්සේ වදාළ මේ කාරණය අනුවගත් කල මිනිසා අபிසංකාර තුලින් එකකට කොටු වෙන්නේ හිර වෙන්නේ අවිද්‍යාව තුල නැත්තම් බුදුන් වහන්සේ වදාළ පරිදි සසර දුක පිළිබඳ අවබෝධයක් නැති නිසා නේද? ඒකට හේතුව පිළිබඳ අවබෝධයක් නැති නිසා නේද? නැති වූ තැනක් ගැන දන්නේ නැති නිසා නේද? ඒකට මාර්ගයක් ගැන දන්නේ නැති නිසා නේද? පපාත නිරයට වඩා ලොකු පපාත නිරේ ටික විතරයි මේක ඊට පස්සේ
අතිදීර්ඝ සංසාර ගමනක මිනිසුන් අතර දෙවියන් අතර බ්‍රහ්මයින් අතර බුද්ධෝත්පාදේ අබුද්ධෝත්පාදේ නිම නොවන ගමනක්. නිම කරගන්න කාටවත් බෑ. නිම කරගන්න පුළුවන් එක දොරටුවයි පෙන්වලා තිබෙන්නේ. ඒ දොරටුවෙන් ප්‍රවිෂ්ඨ වෙන්න ලැබෙන්නේ විශාල සංඛ්‍යාවට නෙමෙයි සුළු සංඛ්‍යාවකට. ඒවා දැඩිව විශ්වාස කරනු ලබනවා. මනුස්ස ප්‍රතිලාභයට සදහම් හමු වුණොතින් පමණක් තමයි මේ දොරටුවෙන් ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි නිර්වාණ දොරටුව. අපි මිනිසත් බව ලබා තිබෙනවා. සදහම් වගේ දේවලුත් අහලා තිනවා. සදහම් හොයාගත්තොත් අපිට මේ මිනිස් වර්ගය අතර ඉන්න වාසනාවන්තම මිනිසා නැත්තම් සත්වයා බවට පත් වෙන්න පුළුවන් අපිට. මොකද මේ පරිලහ නිරේට වඩා තියෙනා වූ මේ කියන්නා වූ මේ පෙන්නන කාරණා වලින් නිදහස් වෙන්න. දැන් ඒකේ තව ලස්සන කතාවක් තියෙනවා ඇතුළත. අර කියන පුද්ගලයාට ඇසට කනට නාසයට දිවට කයට හමු වෙන හැම වෙලාවෙම ඒවා අප්‍රසන්න අමනාප දේවල් නම් ඒවයින් කුපිත වෙන්නේ කලබල වෙන්නේ තමන්ගේ සිත. දැන් ඒක නේද දුක? සංසුන් සිත නොසන්සුන් වී නොසන්සුන්ව කටයුතු කිරීමම නේද මේ පෙන්වලා තියෙන දුක කියලා කියන්නේ. දැන් මේ නොසන්සුන් වෙන්න තියෙන හේතු ටික නෙවෙයිද දුකට හේතු කියලා කියන්නේ. ඒ ටික බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයක සරණින් ඉවත් කිරීම නෙවෙයිද පිළිවෙත් පෙරීම නැත්නම් විදර්ශනා වැඩිම කියලා කියනවා ඇත්තේ. එවිට සංසුන් බව නම් වූ නොසන්සුන් කරන්න බැරි ස්වභාවයක් මේ චිත්තාභ්‍යන්තරය තුළ තිබෙන බව අපි කොහෙන්ද හොයාගන්නේ? බුද්ධ චරිතයට මේ බිල බලන්න ඕන. උදේ බමුණාගේ ආරාධනයෙන් වස්සසලා බේරංජාවේ 3 මාසයක් අස්සයින්ට දෙනවල් වළඳමින් හිටියයි කියලා ඒ පිළිබඳ කිසිදු චකිතයක් කම්පනයක් නැහැ. පාරලේවනේ වස්සසන්ට ගිහිල්ලා ආහාර නැතුව අඳුරේ උපස්ථාන ලැබුවයි කියලා ඒ පිළිබඳ කිසි කම්පනයක් නැහැ. රාජරාජ මහාමාත්‍යාදීන් පාරණයක් පාවිච්චි කළාව පූජා කළාව ආරම්මල හිටියයි කියලා උද්දාමයකුත් නැහැ. බමුණු එකතුලා වට කරගෙන බැන්නයි කියලා චිත්තාභ්‍යන්තරයට කම්පනයක් වුණෙත් නැහැ. මිනි මරුවයි කියවයි කියලා සුන්දරේ මරුවයි කියලා මොකද්ද? සිදුවීම් නම් තිබුණා ලෝකේ. ඇයි මේව වදින්නේ නැත්තේ? ඇයි මේව බාර ගන්න නැත්තේ? ඇයි මේව රිදෙන්නේ නැත්තේ? ඔබ එතනද ඉන්නේ? ඔබට ඔස්සාගින් මැස්ස යන්න බෑ. කවුරු හරි චක් කියලා කියන්න බෑ. වපරහින් බලන්න බෑ. පැත්ත බලන්න බෑ. ඔය හැම එකක්ම බාර ගන්නවා. ගස්සගෙන ගියා අරක මේක කියලා. මෙන්න මේ බාහිර කාරණා නිසා තමන්ගේ චිත්තාභ්‍යන්තරය ඇවිස්සෙන කාරණා ටික එක එක්කෙනාට පෞද්ගලිකයිද පොදුයිද? හොඳට හොයලා බැලුවොත් තේරුම් ගන්න පුළුවන් වෙයි ඒක තනිකරම එක එක්කෙනාට පෞද්ගලිකයි. අන්නේ පෞද්ගලිකත්වය තුළ අපි තුළ කුණු ගොඩක් වගේ දැන් අපි කියමුකෝ කුණු ගොඩක් තියෙනවා පිරුවටකින් වහලා තියෙනවා. ඇරලා ඇවුස්සොත් ඇවිස්සෙනවා නේද? අපි සංසුන් වෙලා වගේ හිටියට නොසන්සුන් වෙන්න අවශ්‍ය කාරණා චිත්තාභ්‍යන්තරේ ගොඩ ගහගෙන තියෙනවා. මම මේ පිළිබඳව ඉදිරිපත් කරපු උදාහරණයට කියන්නේ කීර රුක්කෝපම සූත්‍රය කියලා. ඒකේ අර පරිලාහ නිරේ වගේම තමයි පෙන්වන්නේ. කෙටේරියක් අරගෙන කිරි තියෙන ගහකට පස්පලකින් කෙටුවාම කෙටේරිය වර්ධිකාරයෙක් නෙවෙයි. කිරි තියෙන නිසා එන්නේ. ඇහැට කනට නාසයට දිවට කයට රූප ශබ්ද ගන්ධ රස හමු වීම වරදක් නෙවෙයි. ඒවට අනුව හදාගත්තා වූ තමන්ගේ තුළ තිබෙනා වූ මතිමතාන්තර ඇවිදින් තමයි දුක් ගෙවන්නේ කියන එක තේරෙනවා නම් ඒ කතාවෙන් පෙන්වන්නෙත් එහෙනම් අපි විසින් ජීවත් වෙන්න ගිහින් චිත්තාභ්‍යන්තරය තුළ අර අප්‍රිය අමනාප ලෝකයක් හදාගෙන ඒක මතු කරමින් විඳවනවා. දැන් ඉතින් මෙන්න මේක ඊට පස්සේ මේකෙන් පෙන්නනවා එහෙනම් මේ අபிසංකාර තුළ සසර ගමන තමයි තිබෙන්නේ. හොඳයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ පිළිබඳව එලි කරන තැනදී බුදුරජාණන් වහන්සේ මොනවා කරා කියලාද තියෙන්නේ? ඔය අනේක ಜಾති සංසාරං ගාතාව මුල් කොටගෙන විස්තර කරගෙන යනකොට අගට පෙන්නනවා
විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගා. තණ්හාව සේවිය සිත සංඛාරගත වීමෙන් මිදිනි. අන්න සිත සංඛාරගත වීම තමයි මිනිසුන් කරන දේ. සිත තුළ අපුඤ්ඤාභි සංඛාරය, සිත තුළ පුඤ්ඤාභි සංඛාරය, සිත තුළ ආනිජ්ජාභි සංඛාරය නම් මොත්විද සංඛාරයෙන් එකක් හෝ දෙකක් එකතු කරමින් මොකද කරන්නේ? සසර හදනවා. සසරක් තියනවා නෙවෙයි, යන්න සසරක් හදනවා. ගියන් පස්සේ ගැලවෙන පාර කියලා දෙන්න කොහෙවත් නැහැ. රවුමක් කරකිලා කවදා හරි මෙහෙ එන්න වෙනවා. එනිසා ඔබට තේරෙනවද ජීවිතෙන් එහා පැත්තට යාම කියන්නේ සතර වැරදීමක් කියලා? මා එහෙම දකිනවා. බුද්ධෝත්පාදයක සදහම් හමුවිට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයෙන් ඉවතට යාම අපි සිදු කරන්නේ. ආපු අය ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. එන්න තියෙන අයට එන්න ඉඩකඩ ලේසියකින් නැහැ. ආපු අය ගැන බලන්නේ නැතුව යන්න හදනවා මෙතනින් එහා පැත්තට සුන්දර ලෝකයක් කියලා හියාන. එහෙනම් මොකද්ද තේරුම් ගන්න ඕනේ? මේකේ පෙන්නන්නේ ඉදං දුක්ඛන්ති භික්ඛවේ නප්පජානාති. මහණෙනි මේක දුකය, මේක හේතුය, නැතිව තැනේ මාර්ගය කියලා දන්නේ නැති ඔක්කොම කරන වැඩේ මේ පෙන්නන්නේ. වර්තමාන සමාජයේත් ඉතින් ඔය ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ හැම දෙනාම ඉතින් ඔය චතුස්සත්‍ය ගැන කතා කරනවා. හැබැයි චතුස්සත්‍ය පිළිබඳ පාඩමක් තමයි තියෙන්නේ. මොකද එහෙම අවබෝධයක් තියෙනවා නම් අබමල් රේණුවක් තරම් කෙනෙකුට භවයේ ප්‍රාර්ථනා කරවන්නෙත් නෑ, කරන්නෙත් නෑ. අනාගත බුදුහාමුදුරුවෝ දකින්න පෙරම් පුරාණ හැටි උගන්වන්නේ නෑ. ඒක අபிසංකාර රැස් කරන්නනේ අර උගන්වන්නේ. මේ ජීවිතේ විසංකාරගතං චිත්තං සංකාරයන්ගෙන් මුදවා ගන්නේ කොහොමද කියලා අනුගමනය කරන්න මහන්සි වෙයි. මේ සූත්‍රයේ සඳහන් දහම් පෙළ පැහැදිලි කරන්නයි මම කල්පනා කරන්නේ. වෙනත් ක්‍රමයකටත් පැහැදිලි කරනවා අපි මේක. දැන් එහෙමනම් මේ කියන මානසික කාරණා ටික එන්නේ මොනවා නිසාද? බාහිරයට ගැටෙනකොට අප්‍රසන්න බවක් මතුවෙන නිසා. අප්‍රසන්න බව චිත්තාභ්‍යන්තරයේ තිබිලා ඉන්නේ. ඔය කිය ඔබත් කියන්නේ දකින්නකොට මට නාට අඳුකල වගේ පේන්න බෑ කියලා. ඒක පුද්ගලයා ගාවද තිබුණේ ඔබ ළඟ තිබිලා දාවේ. මෙහෙම එකතු කරන කාරණා වලට මොනවද කියන්නේ? ලෝභ මූල, දේශ මූල, මෝහ මූල. නැත්නම් ක්ලේශ මූලයන්. එහෙමත් නැත්නම් තව ටිකක් එහාට කතා කරනවා නම් ගහ කැපුවට මුල තියෙනකොට ආයෙ පැලවෙන්න ආසේ කොතරම් වළක්වන්න උත්සාහ කළත් පාලනය කරන්න හැදුවත් බාහිරින් චිත්ත අභ්‍යන්තරයේ සැඟවී තිබෙනා වූ මුලාවක් නිසා මේව හට ගන්නවා. ගහ කැපුවට මුල් තියෙනකොට මුලින් දලුලනවා. ගහ කැපුවට මුල තියෙනකොට මුලින් දලුලනවා කියන වචනේ බුදුන් වහන්සේ උපමා කරනු ලබනවා පිත්තාභ්‍යන්තරයේ පවතිනා වූ මේ හේතු එක් රැස් කිරීමට තණ්හා අනුසය. ඒකම නේද දුකට හේතුව. අපි දන්නේ නැහැ නේද මේ අරමුණු වලට ඇලෙන්න ගැටෙන්න යාම තුළ තණ්හා අනුසයට හේතු ඉතුරු වෙන බව. ඒ පිළිබඳ බුදුවදනක් තිබෙනවා නේද? ඇසෙන් හරි කනෙන් හරි නාසෙන් හරි දිවෙන් හරි ඔබ අරමුණු රසයක් විඳලා යංකෝ භික්කවේ අනුසේති. අනනේ ඔබ අවසන් කරන්න නැතුව ඉදිරියට තියයිද? තියපු එකෙන් දුක හට ගන්නවා. සංකම් කියන එකේ තේරුම සංකත ධර්ම කියන එක. සංකත ධර්ම කියන්නේ ලෝභ දේශ මොහ දුක් කියන එක. තියපු එකෙන් දුක් හට ගන්නවා. ඒක නේද දැන් දුකට හේතුව? දුක නැති වූ තැන ඒක නැති කිරීම මාර්ගය කියලා පෙන්නන. තියෙන එකක් ඉවර වෙන්න ඕන නේද? දැන් විශේෂ සූත්‍රයක් තියෙනවා අනුසය ප්‍රහාණ කියලා. අනුසය තැබීම මිනිස්සු කරන කාරණයක්. බුදුරජාණන් වහන්සේ මේ අනුසය හිස් කරන්න, චිත්ත අභ්‍යන්තරේ හිස් කරන්න තමයි උගන්වලා තිබෙන්නේ. අපි අභ්‍යන්තරේ හිස් කිරීම අනාගතයට තියලා අභ්‍යන්තරයට හොඳ ඒවා එකතු කරනවා යන්න. ඒ මොකක් නිසා කියලාද පෙන්වන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි ආර්ය සත්‍ය නොදන්නා නිසා. ඒ ආර්ය සත්‍ය කියන්නේ ඇයි? ඇහැට පේන දෙයක් නොවන නිසා. ඒක ආර්යයන්ට පවණක් ගෝචර වෙන නිසා. ආර්යයන්ට පවණක් අනුගමනය කළ නිසා. මොකක්ද ඒකේ පෙන්වන්නේ? ඒකේ දුක මොකක්ද පෙන්වන්නේ? ඔබ ඉතින් ඕනනම් එක ඉපදීම ලෙඩේ මහලුවේ මරණය කියලා වචන ගොඩාක් ගන්න. ඔව් සාමාන්‍යයෙන් පාඩම් කරගත්ත ඕන කෙනෙක් ධර්ම දේශනාවකදී කාලය ගනිමින් විස්තර කර ඉන්නවා. මම නම් එහෙම ගන්නෑ. මම මේක එකක් ගන්නවා. සංකිට්තේන සංක්ෂේප වශයෙන් කෙටියෙන් සාරාංශ වශයෙන් කියනවා නම් මිනිසාට දුක තිබෙන්නේ පංචස්කන්ධය නෙමෙයි පංච උපාදානස්කන්ධය.
එතකොට ඔබ තුළ තිබෙන පංච උපාදානස්කන්ධය තුළ තියෙන එක දුක බව තේරුම් ගන්න ඕන. පංච උපාදානස්කන්ධය එනකොට ගෙනාපු එකක් නෙවෙයි ඔබ හදාගත් එකක් බව තේරුම් ගන්න ඕන. ඔබට පංච උපාදානස්කන්ධේ උපාදාන කියන වචනේ කයින් කරපුවම පංචස්කන්ධය කියලා ඉතුරු වෙනවා වගේ සිත උපාදානෙන් මිදෙන මාර්ගයකට යන්න ඕන. දැනට කරගමින් ඉන්නේ උපාදාන. ඉතින් මේකට සම්බන්ධ කරන්න පුළුවන් බුද්ධ දේශනා නැද්ද වෙන පාට? සෝපාදානස්සකෝ අහං වච්ච උත්පත්තින් පඤ්ඤාපේමි. ඔබ උපාදාන සහිත නම් ඒකට අදාළ උත්පත්ති හම්බ වෙනවා. ඒ කියන්නේ පවේ උපාදානයටත් පිනේ උපාදානයටත් ධානයේ උපාදානයටත් උත්පත්ති හමු වෙනවා කියන එක නේද මේ කියන්නේ? අපි එහෙම හිතන්නේ නැහැ. අපි දැන් පවේ උපාදානයට දුක් ගෙනත් දෙනවා, පිනේ උපාදානයට නිවන් හම්බ වෙනවා. එහෙම ආකල්පයක සමාජයේ තාමත් ඉන්නවා. නමුත් තව ගාථා පදයක් එතෙන් එකතු කරනවා ජාති මරණ සම්භවේ දුතානුපස්සනාවෙන්. ඔබ දකින්න උපාදානයේ බයං දිස්වා ජාති මරණ. සත්‍යයට ජාති මරණ ගෙනත් දෙන්නා වූ ලෙඩේ මුල උපාදානය වශයෙන් දැක. ඔබට උපාදානයෙන් මිදෙන්න පුළුවන් නම් ජාති මරණ නැහැ. දුක උපාදානය වීම මුල් කොටගෙන සහ දුකින් මිදීම උපාදානයෙන් මිදීම මුල් කොට කියන මේ අවබෝධයවත් ඔබට ලැබෙනවා නම් දැන් මේ උපාදානය වෙනවා කියන්නේ මොකක්ද කියලා හොයන්න හිතෙනවා නේද ඔබට? ඒකෙන් මිදෙන්න ඊට පස්සේ අන්න එතකොට අපට ඔය ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කියන වචන වෙනුවට අපි තුල ක්‍රියාත්මක වෙන්නා වූ මේ තථාගතයන් වහන්සේ හෙළි කරවදාලා වූ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල හෝ සිත තුල නොයසේනම් අරමුණක් තුල සිදුවෙන්නා වූ ක්‍රියාකලාපය පිළිබඳ විවරණය තේරුම් ගන්න වෙනවා. ඒ විවරණය තුල සිදුවෙන වැරද්ද තේරුම් ගන්න. ඒක තමයි අපේ ධර්ම දේශනා මම හිතන්නේ මගේ නෙවෙයි කන්දක වර්ගයෙන් ධර්ම දේශනා කරන ඕනෑ දේශකින් වහන්සේ කෙනෙකුට කන්දක වර්ගයේ පුරා තියෙන ස්කන්ධ පහ පිළිබඳ විවරණ. ඒක අපට කිව්වට ස්කන්ධ පංචකය ගැනමයි කියන්නේ කියලා හරියන්නේ නැහැ. මා දකින ආකාරයට ස්කන්ධ පංචකය නම් ඒකකය තුල තමයි සියලු ධර්ම කරුණු ප්‍රමාදයයි අප්‍රමාදයයි දේශනා කරලා තිබෙනවා. අපි එහෙම බලන්න පුරුදුනේ නැහැ. අපි මව් කුසෙන් බිහි ජීවිත අවසානයේ දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් මේකේ ඉන්නවයි කියලා සංකල්පයෙන් තමයි ජීවිතය සකස් කරගත්තේ. ඒ නිසා අපිට මේ ෂණික ප්‍රතිපදාව, ෂණික හික්මීම, මේ මොහොතට මුහුණ දීම කියන කාරණාව තේරෙන්නේ නැහැ. මම මේ දරුවන්ට ධර්ම දේශනාවක් කරමින් මෙන්න මෙහෙම දෙයක් කිව්වා. දැන් දරුවෙක් තරගයකට මුහුණ දීලා ඉන්නවා. තරගයකට තරගයක්. ඔහුට තියෙන ලොකුම අභියෝගය තමයි කඩුල්ල ආරක්ෂා කරගන්න එක. ඔහුට එනවා පන්දුවක්. මේ පන්දුවමයි වරදින්නේ, මේ පන්දුවෙන්මයි ලකුණු ගන්නෙ. දෙකම එකෙන් ආය පස්සේ නැහැ. වැරදුනොත් විකට්ටුව දැවී යනවා, තරගය ඉවරයි. නැත්තම් කාගේ හරි අතට උඩ පන්දුවක් යනවා. ඒ නිසා ඔහු එන පන්දුව දිහා බලන් ඉන්නවා කල්පනා කරලා. නිවැරදිව හඳුනාගෙන පහර දෙන්න විකට්ටුව රැක ගන්න. මීට ආපු පන්දු ගැන හිතා හිටියොත් වැඩේ දුරදි යනවා. ඊළඟට එන පන්දු ගැන හිතලා හරියන්නේ නැහැ. ඒක පස්සේ කල්පනා කරලා දැන් මේ එන එක ගන්නවා. ඒකට ගත වෙන්නේ අතින් නිකුත් වී යවන්නාගේ අතින් නිකුත් වී මේ පිටට එන වෙලාව විතරයි ඉතා කෙටි කාලයක්. වදින තැනනේ වැඩේ තියෙන්නේ. අන්නේ ඒ මොහොතේ තරඟයෙන් ජය ගන්නවා නැත්නම් තරඟයට මුහුණ දෙනවා, තරඟේ පරදිනවා කියන දෙකම සිද්ධ වෙනවා නේද? ඔබත් දන්නවද මේ ඇහැට, කනට, නාසයට, දිවට කයන මුහුණ දෙන මේ මොහොත මේ තරඟය කියලා? ලකුණු රැස් කරන තරඟය, පරදින තරඟය. එහෙම නැත්නම් සසරට ඇලෙන තරඟය, සසරෙන් ගැලවෙන තරඟය. ඒ උපමාව මම ගත්තේ මේ දරුවන්ටම තේරෙන නිසා. ඒ නිසා අපිට මේ ජීවිතය ගත කරන්න වෙලා තිබෙන්නේ අවුරුදු ගණන් නෙවෙයි. කල්ප ගණන් කියලා කතා කරාට, දවස් ගණන් කියලා කතා කරාට මොහොතින් මොහොත. මොහොත ගත වෙන්නේ හැම විටම ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ හෝ සිතේ අරමුණක් ඔස්සේ. මේ මොහොතේමයි අපි දුකට හේතු රැස් කරන්නේ. මේ මොහොතේමයි අපි දුකින් මිදෙන්න ඕන.
මේ මොහොතේ මේ සිදුවෙන සිද්ධිය තථාගතයන් වහන්සේ තරම් මැනවින් විවරණය කරපු උතුමෙක් ලෝකේ පවතින ආගමික ග්‍රන්ථ තුල මම දකින්නේ නැහැ. මන්දයත් පුද්ගලයා හොඳ නරක කෙනෙක් දෙන්නෙක් වශයෙන් කරලා විපාක පෙරණ කරුණාම පුද්ගලයා ඇස කන නාසය දිවකය කියලා හයකට බෙදලා ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සසරට බැඳෙන හැටි පිළිබඳව විග්‍රහණය කරපු දහමක් ලෝකේ නැහැ. අපට තියෙනවා අපි ඒක ගැඹුරින් හිතුවේ නැහැ. මොකද තථාගතයන් වහන්සේ වදාරනවා චක්කුලා සංවරෝ සාදු සාදු සෝතේන සංවරෝ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් වචනෙන් සිතෙන් සංවර වෙන්න තේල දුකින් මිදෙන්න පුළුවන් කියලා. ගාතාවක එහෙම තියෙනවා. අපි ඒ නිසා එහෙම සංවර වෙන්නේ නැහැ. අපි මෞකසින් බිහිවි ජීවිතාවසානයේ දක්වා ඉන්න පුද්ගලයෙක් වශයෙන් ශික්ෂාපදයක් සංවර වෙනවා උදේ ඉඳලා රැ වෙනකම් මම ඉන්නවා කියලා හිතාන. දැන් අර පන්දු එවන්නාට මුහුණ දෙන්න දවස පුරාම බැට් එක අල්ලන් ඉන්න බෑ. ඒ මොහොතේ මුහුණ දෙන්න ඕන. වගේ දවසක් නෑ මේකට මේ අරමුණට. ඇස කන නාසය දිවකය මේ මොහොත පමණයි. ඒ මොහොතේ අහු වෙනවද එහෙනම් දැවි යනවා. ඒ මොහොතේ ගැලවෙන්න දැනගන්න ඕන. ඒ නිසා මේ ඔබ ළඟ සිදුවෙන ක්‍රියාකලාපය තමයි මේ බුදුරජාණන් වහන්සේ ත්‍රිපිටකය තුල සූත්‍ර දේශනා තුල විශේෂයෙන් ධර්ම විනය තුල අභිධර්මය කියලා පෙන්නලා තිබෙන්නේ. වචන ගොඩාක් පාඩම් කරගන්න මහන්සි නැතුව මේ සිද්ධිය තේරුම් ගන්න. එතකොට එතන අර දුකට හේතුව රැස්වීම කියන එක තේරෙනවා. මොකද සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ ඒකට හේතුව තණ්හාව කියලා නෙපෙන්නන්නේ. දැන් මේ ඇහි පහළ වෙන එකට මොකද්ද කියන්නේ? කනේ පහළ වෙන එක මොකද්ද කියන්නේ? ඔබ නම් කියයි රූපයක් පේනවා සද්දයක් ඇහෙනවායි කියලා. නෑ. ඒක තථාගතයන් වහන්සේ මනවින් විවරණ කර ලබනවා. ඇසේ රූපය මුල් කොටගත්ත, කනේ ශබ්දය මුල් කොටගත්ත, නාසයේ ගන්ධය මුල් කොටගත්ත, සිතේ අරමුණ මුල් කොටගත්ත, සෑම මොහොතකම සිටෙන්නා වූ අරමුණ මුල් කොටගත්ත අරමුණ තුල ක්‍රියාත්මක වෙන්නා වූ සියුම් ධර්මතාවයක්. ඒ ධර්මතාවයේ ක්‍රියාකලාප ඔක්කොම විස්තර කරනවා. වෙන වෙනම විස්තර කළාට ශනික සිද්ධියක්. ඒක ඇත්තනම් ඔබ ළඟ සිද්ධ වෙන්නේ තේරුම් ගන්නකො. ඔබට ඔබේ හතුරා පෙනුනොත්, ඔබට ඔබේ කල්යාණ මිත්‍රයා පෙනුනොත් පළමුවෙන් කරන්නේ ඔබට මේ රූපයක් පෙනෙනවා කියන එකනේ. දැන් ස්වයංක්‍රීයවම ඔබට මිතුරා පිළිබඳ සතුට හතුරා පිළිබඳ අමනාපය හිතට එන්නේ නැද්ද? ඒ දෙකටම කියන්නේ සැප වේදනාව හෝ දුක් වේදනාව. එතකොට ඒක වේදනා ස්කන්ධය. මොකක් මුල් කොටගෙනද? ශරීරය මුල් කොටගෙනද? නෑ. හමුණා වූ ඉදිරියෙන් හමුණා වූ රූපය පිළිබඳ ආකල්පය. රූපය ඥාතියා, රූපය හතුරා. ඥාතියා නම් ඇලෙනවා, ගැලවුම් කරුවා, හතුරා නම් කැටෙනවා. දෙකම වේදනානේ. මේ වේදනාව සැප වේදනාව හෝ දුක් වේදනාව වශයෙන් හඳුනන එකට සංඥාව කියන්නේ. දෙන්නෙක් දෙවිදිහකටනේ. ඒ වේදනාවේදී මනාපණං ඇලෙනවට අමනාපණං ගැටෙනවට නේ චේතනා කියන්නේ, සංකාර කියන්නේ. ඒක මිතුරාට එක විදිහක්, හතුරාට තව විදිහක් නේ. එතකොට මේ මොහොත තුළ රූපයෙන්, රූප චෛතසිකයෙන්, වේදනා චෛතසිකයෙන්, සංඥා චෛතසිකයෙන්, සංකාර චෛතසිකයෙන් කරගත්ත වැඩ ටිකක් තියෙනවා. එක එක්කෙනාට අයිති කර්තව්‍යයන් කරනවා. මේ ඔක්කොම කරපු හැටි බලන් ඉඳලා අඳුර ගන්නවා එතෙන්ට ආපු විඥාන නම් වූ චෛතසිකේ. සසර දුක හැදෙන හැටි සහ සසර දුකින් මිදෙන්න තථාගත බුදුන් වහන්සේ ලෝකෙට ධර්ම දේශනා කිරීම සඳහා භාවිතා කළා වූ මේ පංචස්කන්ධ නම් වූ ධර්මතාවය ඔබේ ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ සිදුවෙන බව. ඒ ආශ්‍රයෙන් අපාගත වීලා දෙවියන් අතර, බ්‍රහ්මයින් අතරත් ඔක විවිධ වෙනස් ආකාරයෙන් සිද්ධ වෙන බව දැක ගන්න පුළුවන්. මොකද එකක් තුලින් සියල්ල දැක ගන්නෙ. ඔබට නම් මේක කයක් තුල සිදු වෙනවා. ප්‍රේතයින්ට නම් කයක් නැතුව සිදු වෙනවා. දෙවියන්ටත් ඝන කයක් නැතුව සිදු වෙනවා. නමුත් දෙවියන්ටත් ප්‍රේතයින්ටත් ඔබට වගේම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කාම අරමුණ තියෙන බැවින් කාම සුගතියයි දුගතියයි කියනවා. බ්‍රහ්මයින්ට නම් කාම අරමුණු යටපත් කළ බැවින් සාන්ත සමාධියක මේක පවතිනවා. ඒත් පංච උපාදානස්කන්ධය. ඒවා හොයන්න යන්න ඕන නෑ. අපි අපේ ලෝකෙ ගැන බලා ගන්නකො. දැන් මේ රූප, වේදනා, සංඥා, සංකාර පහ හටගන්න නැති වෙලා යන්න ඕන. ලෝක ජීවත් වෙන්න මේ වැඩේ පහළ වෙන්නත් ඕන, හඳුන ගන්නටත් ඕන. වරද මොකද්ද? අපි අතින් සිදුවෙන වරද මොකද්ද? අන්න ඒක තමයි පංචස්කන්ධේ, පංච උපාදානස්කන්ධය බවට පත් වෙන්නේ අපි අතින් සිදුවෙන වරද නිසා.
මොකක්ද ඒ වරදට බුදුන් වහන්සේ වදාහරන්නේ? හටගෙන නැසෙන සීමාව තුළ හටගෙන නැසෙන්නට නොදී කැමැති අකමැති හරි වැරදි හොඳ නරක ආදී වශයෙන් මේකට අගයක් එකතු කරලා අපි අතින් නෙමෙයි සිතින් අල්ලා ගන්නවා, ඇලෙනවා. අන්නේ ඇලෙනවට තමයි උපාදාන කියන වචනේ පාවිච්චි කරන්නේ. දැන් හටගෙන නැසී ගියා නම් වදයක් ඉතුරු වෙන්නේ නැහැ. පස්සේ හිටත් ආපහු හම්බුයි හටගෙන නැසී. මම මේක දකිනවා දරුවන්ගේ ජීවිතය තුළ. පුංචි දරුවෙක් හැන්දෑවේ අඬ ඉන්නවා. මේ අඬ ඉන්නේ අයියා එක්ක තරහ වෙලා. මොකද අයියා තාත්තා ගෙනත් දීපු චොක්ලට් එකේ පොඩි කෑල්ල නංගිට දුන්නයි කියලා ලොකු එකක තමන් ගත්තයි කියලා අකමැත්තා. හැබැයි ඊට එහාට ප්‍රතික්‍රියා දක්වන්න උසාවිය යන්න පරිගන්න කල්පනාවක් තේරෙන්නේ නැහැ දරුවට. නිදා ගන්නවා. හෙට උදේ අවදි වුණාම තරහ අයියෙක් නැහැ, ආයෙත් හොඳ අයියෙක් ඉන්නේ. ඔබ හිතුවේ නැද්ද ඇයි කියලා? ඒ ප්‍රතික්‍රියා දක්වන ඕනකමක් දරුවට නැහැ, නිින්ද යනවා. ඒක ඉවරයි එතනින්. හෙටට ගන්න තිබ්බේ නැහැ. ලොකු අය මොකද කරන්නේ? හෙටට ගන්න තියෙනවානේ. ඔන්න ඔය වෙනස තේරුම් ගන්න. මම මේකට කියනවා උපතින් අපි ගෙනත් තියෙනවා භාවනාත්මක මනසක්. ඇලෙන්නේ නැතුව පාවිච්චි කරන්න පුළුවන් ස්වභාවයක් ගෙනත් තියෙනවා. මේක අපි නැති කරගන්න එක තමයි මේ ජීවිතේ කරගන්න වැරද්ද. බාර අරගෙන. අන්න එතකොට මේකත් එක්කලා ඇලෙන්න ගැටෙන්න ගියොත් මේක නැසුණට පස්සේ ගන්න ඉතුරු කරනවා. මෙන්න මේ පස්සේ ගන්න ඉතුරු කිරීමට තමයි පෙන්වන්නේ අනුසය කියලා. ඒ අනුසය අපුඤ්ඤාවි සංකාරය යටතේ, පුඤ්ඤාවි සංකාරය යටතේ, ආනිජ්ජාවි සංකාරය යටතේදී සිදු වෙන්න පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාවල ඇහි කනේ නාසයේ සිදුවෙන සිද්ධියක් වශයෙන් තව විස්තරව පෙන්නනවා. ඔබට තේරුම් ගන්න පුළුවන් නම්. ඒක එක සූත්‍රයක නෙමෙයි සිය ගණනක තියෙන්නේ. අන්න ඒක තේරුම් ගත්තාම ඔබට පටිච්චසමුප්පාදේ සහ අවිද්‍යාපත්‍ය සංඛාරා ඔබ ඉගෙන ගත්තට ඉස්සර ජීවිතයේ කියලා දැන් ඔබේ ඇහි, ඔබේ කනේ, ඔබේ නාසයේ, ඔබේ දිවේ, කයෙන් මේ අරමුණේ මේ වැරද්ද සිදුවෙන බව තේරෙයි. ඒ කියන්නේ ඔබ මේ මොහොතේම මම කිව්වේ පන්දුවට පහර දුන්නොත් ලකුණු ගන්නවා නැත්නම් දැවී යනවා කියලා. මේ මොහොතේ දැවී යමින් ඉන්න පෘථග්ජන පුද්ගලයා සසරට අහු වෙමින් ගින්නෙන් දැවෙන තැන් හදා ඉන්නවා. මේක කොතරම් කීවත් ඔබ තුළ සිදුවෙන ආකාරයේ තේරුම් ගන්න නැත්නම් ඔබ ධර්මයේ තේරුම් ගන්නේ නැහැ. මේ හේතුව තබන එක තමයි මේ දුකට හේතුව කියලා කියන්නේ. එතකොට අද තියාපු තරහක් හෙට දකින්නකොට උපදින එක තමයි පංච උපාදානස්කන්ධේ පහළ වීම නැත්නම් දුක කියලා කියන්නේ. හේතුව තැබුව නිසා දුක හට ගන්නවා. සංකත ධර්ම. ඒ වගේ ඔක්කොම හේතු චිත්තාභ්‍යන්තරයේ පවත තිබෙන්නා වූ නිසා තමයි ආපහු වෙන්නේ. ඒකයි තේන සංකම් ගච්ඡති කියලා කියන්නේ. අර පරිලාහ නිරේ ගැන කතා කරන්නේ. එතකොට ඔවුන් තියාන තියෙනවා ඔක්කොම කාරණා ගැටෙන හැම එකක් තුලම තමන් හදාගත්ත අප්‍රියමනාප කාරණා මතුවෙලා ඔහුට වදයක් වෙනවා. සැපතක් දෙක. ඒක සැපතක් නොවේ නම් ඔබට මෙසේ මතුවෙන මේ අප්‍රසන්න කාරණා තුල ඉන්නා වූ මම සැපතක් වෙන්නේ කොහොමද? ඒකට කියනවා මානසික දුක. දැන් මේක තබන හැටි උන්වහන්සේ වදාරනවා. තවන හැටි තේරුම් ගත්තාම ඒක නොකරන එකට නොතැබීම කියලා කියනවා. දැන් අපි ගලමු පංච උපාදානස්කන්ධා දුක්ඛ සංකිට්ඨේන. දැන් ඒකට හේතුව තණ්හාවනේ. උපාදානයට හේතුව තණ්හාව. එහෙමයි. උපාදානීය දුකයි නම් උපාදානයට හේතුව තණ්හාව. උපාදානයට මෙහා පැත්තේ මොකද්ද තියෙන්නේ? ඇහි, කනේ, නාසයේ, දිවේ, කයේ අරමුණ තුල බලන්න. බුදුන් වහන්සේ වදාළ පෙළ තුල තියෙනවා ඒක. ඇස තුල හෝ කන තුල හෝ කරුණු තුනක් එකතු වීමෙන් ස්පර්ශය නම් වූ චෛසික හට ගන්නා බව. ඒ චෛසිකය තුල තමයි ඔබට මේ අදාළ පුද්ගලයා රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ පහළ වෙන්නේ. ඉස්සරහා ඉන්න පුද්ගලයා කොට මේ සිතේ තමයි මේක පහළ වෙන්නේ. ඒ සිතුවිල්ල තමයි අපි ඊට පස්සේ විඳීමට පාත්‍ර කරන්නේ වේදනා. ස්පර්ශ වීම පස්සපච්චා වේදනා. අනේ වේදනාවට දක්වන්නා වූ සැප හෝ දුක්ඛ පල්කය අනුව තමයි ඒකට කරන ඇලීම ගැටීම හටගන්නේ. ඒකට කියනවා වේදනාපච්චා තණ්හා.
ඇලීමත් තණ්හා, ගැටීමත් තණ්හා. අන්න එකට කියනවා රූප තණ්හා. දැන් තණ්හා වුණාම නිකන් නතර වෙන්න බෑ. උපාදාන භව නම් වූ වැරද්දට අහු වෙනවා. අන්න ඒකට කියනවා, ඒ උපාදාන භව කියන එකට කියනවා අනුසේ හේතු ඉතුරු වෙන්නට බැඳෙනවා කියලා. නැත්නම් ඒකට කියනවා බද්දෝ මාරස්ස කියලා. උපාදාන භව. දැන් මෙන්න තණ්හා අනුසයට නැත්නම් දුකට හේතු රැස් කළා. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා නේද අනාර්ය පුද්ගලයා මේ දන්නේ නැති නිසා අபிසංකාර වලට අබිරමණය කළා රැස් කරනවා කියලා. දැන් ඔබේ හිතට ආපු ලෝභ චේතනාව බලන්න, ඒක අපුඤ්ඤාභි සංකාරය, ඒක තුල තණ්හා උපාදාන භව අවිද්‍යා සංකාරා. ඔබේ හිතට ආවා වූ ලෝභය බලන්න අර ද්වේෂය නම් කාමය, ඒකත් තණ්හා උපාදාන භව අවිද්‍යා සංකාරා. පින ගන්න, පින ගාවත් පිමත් වෙමෙත් මමත්වෙන් ගත්තාම අபிසංකාර තණ්හා උපාදාන භව අවිද්‍යා සංකාරා. පින හොඳ වුණත් මමත්වෙන් ගත්තාම මේ මම පිළිබඳ මුලාව නොදත් පුද්ගලයා පව ඔස්සේ පින ඔස්සේ තව එහාට දියුණු වෙලා ගිහින් ධානයත් මම කොට ගන්නවා. ඒක වෙනත් ආකාරයකට ආනිජ්ජාභි සංකාර කියනවා. ඒත් තණ්හා උපාදාන අවිද්‍යා සංකාරා. දැන් කවුද මේ ලෝකේ පාපකාරීන් පුණ්‍යකාමීන් ධානලාභීන් නම් පෘථග්ජන ලෝකයේ මේ වර්තමාන අරමුණ අනාගතයේ උපදින සතරට හේතුවක් තබමින් රැස් කරන දුකට හේතු රැස් නොකරන්නේ කවුද? ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සැපත. අර මම කිව්වේ අර පන්දුව වදිනකොට දැවී යන්නෙත් ඒකෙන්, පහර දීලා ලකුණු ගන්නෙත් ඒකෙන්. එයමයි. දැන් තේරෙනවද බුදුරජාණන් වහන්සේ වදාළ මේ ජීවිතයේ මොහොතක වටිනාකම? මොහොත තමයි මම දකින්නේ නැකත. නැකත කියන පදයට පෙන්වන්නේ පැය ගණන් තියනවා කියලානේ. අසුරු ගසන සැනකට වඩා වේගයෙන් උදා වෙලා පහු වෙලා යනවා. අපි කියමුකෝ අලුත් අවුරුද්ද නැකතට තෙල් ගන්න 70ක් එකතු වෙලා ඉන්නවයි කියලා. එක්කෙනෙකුට විතරයි හම්බ වෙන්නේ නැකත. ඒත් හරියට හිස ගෑවුනොත් ඒ වෙලාවේ. අනිත් පෙර කය නැකත ඇවිදින්නේ නැහැ, පස්සේ ආයෙත් නැකත පහු වෙලා. ඒ වගේ මේ වර්තමාන මොහොත තරම් හොඳ නැකතක් බුදුන් වහන්සේ වදාළ මේ මිනිස්සුන්ට සසර දුකින් මිදෙන්න, සසරට ඇලෙන්න සහ ගැලවෙන්න දෙකටම, අර හොඳට නරකට දෙකට කටමේ කිව්වා වගේ. දැන් මේ මොහොත අනුසේ හේතු ඉතුරු කොට අවසන් කිරීම එකක්. මේ මොහොත අනුසේ හේතු ඉතුරු නොකොට අවසන් කරන්න වීරිය කිරීම තවත් එකක්. ඒක වීරිය කරන්න ඕන දෙයක්. ඒ වීරිය කරන්න වෙලා තිබෙන්නේ අර පරණ එක අනන්ත සංසාරේ කරපු එක. ඒකට විශාල බලයක් දීලා තිනවා. මේකට අපි ආපහු යෝජනාවක් දීලා සිතට මේ කරන්න ඕන මේක කියලා සිත පිළිගන්න තැනට කටයුතු කරන්න ඕන. දවසක් දෙකක් මාසයක් තිස්සේ. එහෙමයි සිත පිළිගන්නේ කලක් ඒක කරපුවාම, නැත්තම් අර පරණ එක තමයි පිළිගන්නේ. ඒක නිසා තමයි මට සමහර අය කියන්නේ ඔබ වහන්සේ ඔය කීවට ගැටෙනකොට සිද්ධිය වෙලා ගහලා බැනලා ඉවරයි කියලා. ඒ අර පරණ පුරුදු වේගවත් බව එනවා. දැන් මේ මතක් කළ දේ අරමුණේ ඔබට තේරෙනවද? ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා නම් උපාදාන භව කියලා. හෙවත් අවිද්‍යා සංකාරා, හෙවත් අபிසංකරණවා කියලා. මේ වැඩේ කරන්නේ දුක සහ හේතුව සහ නැති වූ තැන සහ මාර්ගය නොදන්නා නිසා කියලා මේ සූත්‍රයේ තිබෙනවා නේද? මේක තියන්නේ නැත්නම් දුකට හේතුවද දුක නැති වූ තැනද? එහෙනම් හේතු ඉතුරු නොකර අවසන් කරන මාර්ගය තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. ඔබට පුළුවන් ද පංචස්කන්ධේ නැත්නම් පංච උපාදානස්කන්ධය තුල දුක හේතුව නැති උතන මාර්ගය තේරුම් ගන්න? පොත තුල නෙමෙයි, විභාගය තුල නෙමෙයි, ජීවිතය තුල නෙමෙයි. ඒ නිසා අපි ඒකට කියනවා සියුම් තැන් කෙරෙහි ගැඹුරු ඇස යොමු වීම කියලා. දුක්ඛ නිරෝධේ ඥානං තේරෙනවා නම්. තේරෙන්නේ නැත්නම් දුක්ඛ නිරෝධේ අඥානං. දුක නැති වූ තැන. මොකක් නැති වූ තැනද? ඒ තණ්හාව ශේෂයක්වත් නැතුව නැති වූ තැන. තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. ඒ තණ්හාව නැති වූ තැන. ඒ තණ්හාව කොහෙද තියෙන්නේ? ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ අපට තියෙන එක. මොකද්ද නැති කිරීම කියන්නේ? ඉස්සෙල්ලා පෙන්නවා මම
උපාදාන බව, තණ්හා උපාදාන බව නැති කිරීම නෙමෙයි ඉතුරු කිරීම. සසරට තැබීම. අන්න දුක දන්නේ නැතුවම කරන දේ. දුක දන්නේ නැතුව සතරක් හදනවා. කොතරම් කීවත් මේ සමාජයට පවොස්සේ පිනොස්සේ ධානොස්සේ නම් බොහොම අඩුයි. සසර හදන එක ඇරුණාම මට තේරෙන්නේ නැහැ චතුස්සත්‍ය අවබෝධයක් තියෙන බව සමාජයට. ඒ තේරෙනවා නම් හතර හදන්න නැතුව ඉන්න වෙනවා. දැන් මෙන්න මේ වැඩේ කරනවා නම් ඊට පස්සේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා පාඩම් කරලා යන්න හදන්න ඕනේ නැහැ. යන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ. ඒක ලේසියට අපි එහෙම කියන්නේ. දැන් එතකොට හොඳට නරකට දෙකට කට මේ කිව්වා වගේ මේ මොහොත තමයි සසරට ඇලෙන්න සහ සසරට ගැලවෙන්න කෙනෙකුට යොදා ගන්න පුළුවන්. ඇලෙන්න බණ දැනගන්න ඕනේ ඕන කෙනෙකුට පව් කරලා පින් කරලා යම් දෙයක් කරලා ඇලෙන්න පුළුවන්. මොකද ඒකට එන දේ ඇලෙන ආකාරයෙන් ගන්නවට කියනවා ඊතං මම ඊතහමස්මින් ඒසෝ ආත්මය අත්තා. ගැටෙන ආකාරයෙන් ගන්නවටත් කියනවා ඊතං මම ඊතහමස්මින් ඒසෝ මේ අත්තා. එහෙනම් අරමුණට එන දේ හටගෙන නැසෙන එක ඒකට අයිති වැඩක්. මමත්වයෙන් ගෙන නැසෙන්න හරින එක පෘථග්ජනයාගේ වැඩක්. මමත්වයෙන් ගෙන නැසීමේදී සසරට බැඳෙනවා කියන එක තමයි මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස කියන්නේ. කවදාවත් මේක කවුරුවත් මේක මම කියලා කියා ගත්තේ නැහැ. ඇලෙනවට මුලාවට ගැටෙනවට මුලාවට නමක් තමයි මඤ්ඤමානය කියන්නේ. දැන් ඒක නේද දුකට හේතු රැස් කිරීම. ඒක නොකරනවා නම් ඒ තණ්හාව නැති උතනනේ. ඒ නිසා ඉතින් ඔය දරුවෝ එහෙම නැත්නම් අහිංසක අම්මලා පොත පාඩම් කරගෙන වන්දනා කරන්න ගිහින් දුකට හේතුව දුකය දුකට හේතුව දුක ඇති උත නැති කිරීමේ මාර්ගයයි කියනවා වූ චතුරාර්ය සත්‍ය සම්පූර්ණයෙන් අවබෝධ කළින් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් මනසේක කියලා ගාථාව ලස්සනට කියයි. කොහෙද ඉන්නේ? මම ඕක කියන්නේ මං ගිරවෙකට එහෙම පාඩම් කරොත් එහෙම ගෙදර ඉඳලා වන්දනා කරනවා මම ඕක ගිරවත් කියනවා. නමුත් ප්‍රායෝගිකව ඇස තුළ කන තුළ නාසය තුළ දිව තුළ මේ වැඩේ සිදු වෙන හැටි කවුරුවත් ඉගෙන ගනීද එහෙම? පරදිනවා මම කියන්නේ. සසරට පරදිනවා මායයට අහු වෙනවා. එහෙම නැත්නම් අපි දරුවන්ට කතා උදාහරණයක් කියනවා නම් පන්දු එනවා පන්දුව කඩුල්ලේ වද්දා ගන්නවා. පහර දෙන්න බැරි වෙනවා. අඳුරගත්තේ නැති නිසා. දැවි යනවා. හැම මොහොතම දැවී යාමක්. නැකත පාවිච්චි කරන්න තේරෙන්නේ නැහැ. නමුත් දැවී යන්න ක්‍රීඩකයා ඉගෙන ගන්නවා නේද ඊට පස්සේ හරියට බලන්න. අන්න ඒ නිසා මේ මොහොතට මේ දැවී යන්න නැති වෙන්නට තමයි අර සිහිය ඕන වෙන්නේ. හරියට තේරුම් අරන් ඒ තණ්හාව නැති කිරීමට මේ මම පහර දීම කියලා කියන්නේ. හරියට. එහෙනම් මම නම් දකින්නේ කෙනෙකුට වර්තමානයේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ සහ නින්ද හැරුණු විට සිතේ තමයි මේ බුදුරජාණන් වහන්සේ වදාළ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තියෙන්නේ. ඒක හැම විටම වර්තමානයේ කරන්න ඕන දෙයක්. මම ඒකට කිව්වේ නැකත නැත්නම් මොහොත කියලා. ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සැපත නිර්වාණය අර ඇහේනම් පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා රූප තණ්හාව. කනේනම් පස්සපච්චා වේදනා වේදනාපච්චා ශබ්ද තණ්හාව. තණ්හානම් උපාදාන බව තණ්හා නැති වුණොත් උපාදාන භව වෙන්නේ නැහැ. ඒකට කියනවා තණ්හා නැති කිරීම කියලා. කොහොමද දහම් පෙළ පෙන්නන්නේ? චක්කුංච පටිච්ච රූපේ චුප්පත්තු විඥානං තින්නා සංගති පස්සෝ. පසපච්චා වේදනා. එතෙන් විතරයි එන්නේ. වේදනාපච්චා තණ්හා කියලා කියනවා ඒ තණ්හාව තස්සායව තණ්හාය. උපාදාන භව වෙන්න නොදෙනවට කියනවා අශේෂ. තණ්හා නොකරනවට කියනවා විරාග. අර ශේෂ වෙනවට නිරෝධ කියනවා. ශේෂ වෙන්නේ නැත්නම් ශේෂ වෙනවට අවශේෂ නිරෝධ කියනවා. ශේෂ වෙන්නේ නැතුවම නිරෝධ කියනවා. අශේෂ විරාග නිරෝධෝ. ඒක සමග ඇලුනේ ගැටුනේ නැත්නම් ශේෂ රාග වෙනුවට අශේෂ විරාග නිරෝධෝ. දැන් තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධයෙන් භව නිරෝධෝ. ඇස තුල සිදුුනේ නැද්ද? තණ්හා නම් උපාදාන භව, තණ්හා නැත්නම් උපාදාන නැත්නම් භව නැහැ. දැන් මොකද වුනේ? නැති කරා නේද තණ්හාව? දැන් මේක කරනවා නම් මම ආර්ය අෂ්ටාංගික මාර්ගයන් කියලා බෝඩ් එකක් ගහන්න ඕනේ. යන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ නේද? ආර්යයන් මේ විදිහට
දිට්ඨියේදී වාචාවේදී කම්මන්තේදී ආව හැම එකකදීම මෙන්න මේ අනාගතයට හේතු ඉතුරු නොකර අවසන් කරන ක්‍රියාවලිය කරනකොට සම්මා වෙනවා. ඒක තමයි කරන්න තියෙන්නේ. ඇසෙන් හෝ කනෙන් හෝ නාසෙන් හෝ දිවෙන් හෝ කයෙන්. මේකට මම කියන්නේ සසර හදන්න නැතුව ඉන්නෝ. අනිත් අය මොකද කරන්නේ? සසර හදනවා. සසර තියනවා නෙමෙයි අபிසංකාර රැස් කරමින් සසර ගමනට කාරණා එකතු කරමින් පාවඩ එළනවා සසර යන්න. ඒකනේ වදාරන්නේ බුදුන් වහන්සේ දුක සහ හේතුව සහ නැති වුණ සැර මාර්ගය නොදන්නාකම කියලා. දැන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං අයං උච්චති බික්ඛවේ සම්මා දිට්ඨි. මේක තේරෙනවා නම් මේ දුක නැති කරන ප්‍රතිපදාව. ඇසෙත් තියෙනවා, කනෙත් තියෙනවා, නාසෙත් තියෙනවා, දිවෙත් තියෙනවා, කයෙත් තියෙනවා. නින්ද ගියන් නින්ද නොගින් ඉන්නවා නම් සිතෙත් තියෙනවා. හැම මොහොතක්ම අපට අර ඇහැට හම්බ වෙනකොට චිත්තහභ්‍යන්තරයේ අප්‍රිය අමනාප දේවල් අවුස්මතු වෙනවා වගේ හමු වෙන කාරණාවේදී චිතය ඇතුලේ තියන්න කාරණා එනවා තිබිච්ච දේවල් එකට කියනවා උපන්න කුසල්. හත එනවා. ආවන යන්න ඕනේ දුරු වෙනවා. විශේෂ කාරණේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ නූපන්න කුසල් නූපදවන්න. නූපන්න කුසල් නූපදීම කියන එකේ තේරුම තණ්හා උපාදාන භව විද්‍යා සංකාරා කරන්න එපා කියන එක. සියුම් වැඩක් සියුම් ඥානයක් නේ. ඒ වුණාට මොහොතකින් ඇති වී නැති වෙන අරමුණ තුන අල්ලාගෙන තියාගන්න පුළුවනි නම් සංසාරේ අනන්ත වාරයක් තණ්හා උපාදාන විද්‍යා සංකාරා ඒ මොහොත තුලම ඊළඟ මොහොතේ අල්ලාගන්න නැතුව ඉන්නත් බැරිද? දැන් මෙන්න බුදුරජාණන් වහන්සේ අර පරිලාහ ප්‍රපාතයේ තියෙන දුකට වඩා දුකක් මිනිස්සු හදාගන්නේ මේ අරමුණ තුල මුලාවී කය ඇතෑරුණාට දොර ඇතෑරුණාට සිත ඇතෑරුණාට මේ අනුසය නම් වූ හේතුව ඇහැට පෙනෙන්නේ නැති නෑ කියන්නත් බැරි තියෙනවා කියලා හොයන්නත් බැරි නිසා විද්‍යා සංකාර කියලා කියනවා. මේ වැඩේ නොකරන්න මේ වැඩේ කරනවට පමාව කියනවා මේ වැඩේ නොකරනවට භාවනාව කියනවා අප්‍රමාදය කියනවා අපමාදව මත පදං. දැන් ඉතින් අමාරුයි බරයි තේරෙන්නේ නැහැ කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ. ඔය මටත් සමහර විට අවුරුදු 40කට ඉස්සෙල්ලා අමාරු ඇති බර ඇති තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ත්‍රිපිටකයේ සූත්‍ර දේශනා ටික ඔක්කොම ගලපලා සංසන්දනය කරගත්තාම මොකද්ද කියලා තියෙන්නේ අන්තිමට මේ පමණයි. පමාව සහ උපමාව විතරයි. ඉතින් ඒක කියලා දෙනවා බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාවකින්. මෙන්න ඔබ තුල වෙමින් පවතින දෙය ඔබ නිසා දුකටපත් වෙනවා. ඔබට වෙන නිසා බුද්ධෝත්පාදේ අගහැරෙනවා සංසාරයෙන් එහා පැත්ත දිග ගමනක් යන්න වෙනවා. ඒක පවට පිනට අනුව අපායද දිවි ලෝකෙද බ්‍රහ්ම ලෝකෙද දන්නේ ආයේ මෙහාට එන්න ඔය කියන තරම් ලේසි එහෙම නැහැ. ඒක මම මේ දවස්වල විශේෂයෙන් කියන කාරණයක්. ඔය අපි තාත්තලාගේ කාලේ නම් මෙහාට එන්න පවුලක 10 දෙනෙකුට ඉඩ තිබුණා. අපේ කාලේ නම් 5 දෙනෙකුට 4 දෙනෙකුට ඉඩ තිබුණා. තව ටිකක් කලින් 3 දෙනාට බැස්සා. දැන් මෙහාට එන්න ඉඩ නැහැ. කොතරම් පොලිමේ හිටියත් අම්මලා ලෑස්ති නැහැ මෙහාට ගෙන්නන්න දෙන්නට 3 දෙනාට වඩා. ඒ විතරක් නෙමේ එන අයගෙන් 50%ක් මව්ගැබ ඇතුළතදී ඝාතනය කරලා දානවා ගබ්සා කියන වචනය යටතේදී. කල්පනා කළේ නැහැ නේද ඒ ගන්න. ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම මොකද කරන්නේ? දරුවන්ට එන්න නොදෙන්න විද්‍යාව දියුණු කරලා. එහෙම නැත්නම් උපන් දරුවා මරලා දාන්න ක්‍රමයක් හදලා. මේ ජීවත් වෙන්න ආසා මිනිස්සු මම්මල තාත්තලා කියන්නේ දරුවන්ට මෙලොවට එන්න පාවාඩන එළන අය. දැන් මොකද කරන්නේ? මිනි මරන්න. ආයෙත් මේ සසරට එන්න මව් දොරක් කොහොමනම් ඇරෙයි කියලා හිතනවද ඔබ? මේ ලෝකේ තව ටිකක් දියුණු වෙනකොට චීන දිහා එකයි දැන්. ඒ නිසා ලබාගත් ජීවිතේ මෙතනින් යන්න ඉස්සෙල්ලා තේරුම් ගන්න. නහියාතු ගබ්බසේ යම් පුනරේතීති. නැවත මව් ගමකට එන්නේ නැහැ කියලානේ පෙන්වන්නේ තේරුම් ගත්තාම. එන්න ඕන මේක තේරුම් ගන්න. ඉතින් ඇවිත් නේ ඉන්නේ. ආයෙන්න මොකට ලෑස්ති වෙන්නේ? ඒ ඔය භයානකම දන්නේ නැති නිසා සසරේ. ඉතින් ඒ නිසා මිනිසාට විශේෂයෙන් බෞද්ධ පරපුරක උපන් මිනිසාට විශේෂයෙන් බුදුදහම එළි වෙන යුගයක මේ කරුණ පැහැදිලි කරගන්න පුළුවන් මිනිසාට වෙනත් සතෙකුට කරන්න බැරි වෙනත් ආගමිකයෙකුට කරන්න බැරි වැඩක් මේ කැම්බීම් ඇඳුම් පැළඳුම් ටික හොයාගෙන අධ්‍යාත්මිකෙන් කරන්න පුළුවන්. දැන් එතකොට
දැන් බුදුන් වහන්සේ අවුරුදු 35 දී මොකද කරලා තියෙන්නේ? දුකට හේතු නැති කරලා. එහෙනම් දුකක් නැහැ නේද එතකොට? ඒක නේද අර පෙන්වන සියලුම කාරණාවල බාහිරින් සිද්ධ වුණාට චිත්තාභ්‍යන්තරයෙන් ගැටුමක් නැති නිසා නිවිලා හිටියයි කියලා කියන්නේ. ඔබට ඔබේ පෞද්ගලික ජීවිතේ තේරෙන්නේ නැද්ද සංසුන් ස්වභාවය හැමදාම තියෙනවා නොසන්සුන් ස්වභාවය තියන්න බෑ කියලා? ඇයි මේ නොසන්සුන් ස්වභාවයට එකතු වෙන්නේ ඔබ මම කියලා? ඒකනේ මම කියන්නේ ඔබ. නොසන්සුන් ස්වභාවය මම අතහරින්නකො සංසුන් ස්වභාවය හැමදාම ඉතුරු වෙන්නේ. ලෝකෙත් එක්කලා ඕන එකෙන් ජීවත් වෙන්න හැකිනේ. හිතන්න මම ඒ කාරණේ කියන්නේ. ඒ නිසා අපට මේ දේ බුදුවරයෙක් කියලා දෙනවා. බුද්ධ පුත්‍රයන් වහන්සේලා තේරුම් ගත්තාම කියලා දෙනවා. මේක තේරුම් ගන්න නැතුව බුදුරජාණන් වහන්සේ හෝ ධර්මය හෝ සංඝයා හෝ චෛත්‍ය හෝ බෝධිය හෝ ගාවට ගිහින් මල් පහන් පූජා කරලා සාදු කියලා එනවා. පින් සිද්ධ වෙනවා තමයි. හැබැයි චතුස්සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. මොකද අර අபிසංකාර රැස් කිරීමට ඒකයි තියෙන්නේ. පුණ්‍ය අபிසංකාර රැස් කිරීමට. ඒක ධර්මයේ අට වුණාට පස්සේ ධර්මයේ අයට වුණාට පස්සේ සහ තේරෙන්නේ නැති අයට හදාගත්ත භවගාමී ප්‍රතිපදාවක හොඳ පැත්ත. මේක අපිට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්න වෙනවා. ඒ නිසා මෙන්න මේ தත්ත්වය තේරුම් ගත්තාම ආයේ මේක කරනවා නම් මට කියන්න තියෙන්නේ ඔහු පටිච්චසමුප්පාදේ නිරෝධය දකින්න කෙනෙක්. ඔහු බොජ්ජංග වඩන කෙනෙක්. ඔහු සතිපට්ඨානේ වඩන කෙනෙක්. ඔහු කර්මක්ෂය කිරීමේ කර්මය කරන කෙනෙක්. ඔහු මරණ සතිය වඩන කෙනෙක්. ඔය ඕන එකකින් සිදු වෙන්නේ ඕක තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. ඒ නිසා සියලු දේශනා එක තැනට යොමු කරලා තියෙන තථාගතයන් වහන්සේ. ඒ පැවැත්ම සහ නැවැත්ම. පැවැත්ම ප්‍රමාදයයි, පැවැත්මෙන් සතර හදයි, පවපින ධානය ඔස්සේ නැවැත්ම තුල සසරෙන් මිදෙයි. එමේ සසර හැදීමමයි සත්‍යය කියන්නේ. සසර හැදෙන්නේ නැතුවම සසර ඇවිදින්න සතෙක් නැති වුණාට අර සංසුන් ස්වභාවයේ ඒක තින් සිත තුළ තියෙන දෙයක් වශයෙන් තේරුම් ගන්නවා. අපි දන්නවා එහෙම තේරුම් ගත්ත අය දන්නවා ඇති. ඒක නෑ නෙවෙයි තියෙනවායි කියලා. ඒ පරම සැනසීම උදුරා ගන්න පුළුවන් සමත් බලවේගයක් ලෝකේ කොහෙවත් නැහැ. ඒකට කියනවා ධර්මයේ දකීද බුදුන් දකී කියලා. ඒ බුදුන් පිළිමය ශරීරයේ ඉක්මවා යමින් දකින්න පුළුවන් දෙයක්. ඒ බුදුන් නැත අදත් යන්න පුළුවන්. අදත් ඔබ එනතුරු බුදුන් බලන් ඉන්නවා. ඉදිරියටත් එහෙමයි. ඔය බුද්ධෝත්පාදයක සද්ධර්මයේලි කලේ උන්වහන්සේ වෙත ගෙන්න ගන්න ඔය. අපි ඉතින් පිත්තල වලට හරි යකඩ වලට හරි අත්තරන් වලට හරි තාවන්න හරි බුදුන් කියලා හිතාන ඉන්නවනේ. ඒ නිසා මේ සම්මාදිට්ඨිය කියන එකේ ආර්ය සම්මාදිට්ඨිය ඇති කරගන්නකොට අර පරිලාහ නිරයට වඩා ලොකු නිරයක් බුදුන් වහන්සේ වදාහරනවා මේ දුක සහ හේතුව සහ නැතිව තැන දන්නේ නැත්නම් සංසාරේ ඇවිදින එක. ඒ යුග වලට තියෙන ආ වූ කරදර හිරිහැවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් ඔබට ඕනේ නම් අපට ඇති සැපය සසරින් මිදීමය ගාථා කවියක මට ඇහිලා තියෙනවා ඒ කාලේ. ඒක නිකන් හිස්තන පාළු තැනක් වශයෙන් හිතන්න එපා. මේ දැන් තියෙන එක දුකක්ද සැපද බලන්න. ඒක නැතුව ඉන්න බලන්න. එතනින් එහාට හිතන්න නැතුව. එබැවින් මේ පරිලහ සූත්‍රයේ පෙන්නපු ප්‍රපාතයට වඩා ලොකු ප්‍රපාතයක් තියෙන බව උන්වහන්සේ චතුස්සත්‍ය දේශනා කරමින් පැහැදිලි කරලා තිනවා. අවබෝධ කරගත්තාම ප්‍රපාතයට නැත්නම් අර පරිලහ නිරයට වඩා ලොකු නිරයකින් ගැලවෙන්න පුළුවන් කියන එක. සද්ධර්මයේ හොයන්නා වූ වර්තමාන යුගයේ උපදින අය වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා වශයෙන් ස්ත්‍රී පුරුෂ ભેදයෙන් තොරව මේ කරුණු තේරුම් අරගෙන තමා ගලවා ගැනීමේ ප්‍රතිපදාවට අවතීර්ණ වෙන්න ඕනේ. ඔබටත් ධම්මස පාදා ගැනීම සඳහා මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා උපකාර වේවා. ගෞතම සසුන ඉක්මවා නොයා නිවන සැනසෙ ජීවිතයකට හිමිකම් කියන්නට මෙම අවබෝධයේ හේතු වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම ධර්මානුශාසනාව ප්‍රඥානාලිකාව තුළින් ඔබ වෙත සමීප කිරීම සඳහා දායකත්වයේ දරා තිබෙන්නේ අභවප්‍රාප්ත එච්.එම්. විතාන මහතාගේ ආදරණීය බිරිඳ සහ දූ දරුවන් විසින්. දායකත්වයේ බලාපොරොත්තු පොල්ගස්සෝවිට කෝඳුරාවේ පදිංචි සිට 2019 ජනවාරි මාස 29 වන දින අභවප්‍රාප්ත වූ එච්.එම්. විතාන මහතාගේ 81 වන ජන්මදිනය සිහිපත් කරමින් අනුස්මරණය කිරීම සඳහා මෙම උතුම් ධර්ම දේශනාව සිදුකොට ධර්ම දානයක් දෙනවයි කියලා පෙන්වලා තිබෙන්නේ. තා හොඳ දෙයක්. සුඛීය ඥාතිවරයාගේ ස්වාමියාගේ පියාණන්ගේ ජන්මදිනය වෙනුවෙන් ලෝකෙට ධර්ම දානයක්.
එචෙම් විතාන මහතාට මේ පින් අනුමෝදන්ව සසර ගමන කෙටි වී උතුම් නිර්වාණ අවබෝධය පිණිස හේතු වේවා කියන වචනේ මම සංශෝධනය කරනවා. එතුමා පරලෝකීය ගමනේදී පිනින් යැපෙන ජීවිතයක් ලබා ගත්තේ නම් පින් අනුමෝදන් වේවා. නැත්නම් එතුමන්ට උපහාරයක් වේවා. පින් අනුමෝදනය උනේ නම් ඒ ජීවිතයේ සුවපත් වෙනවා. එතනින් සසර ගමන නිමා වෙන්නේ මතු මිනිසත් බව ලැබ ත්‍රිලක්ෂණයේ චතුස්සත්‍ය පටිච්චසම්පාදේ නිරෝධේ වටහාගෙන සසර ගමන නිවන් කෙලවර කරගන්න අවශ්‍ය නිර්වාණ අවබෝධයටපත් වෙන්නට හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරන්න. මේකේ සියලු ඥාති හිත මිත්‍රාදීන් උපහාරයක් වේවා. ඒ පින් කැමති කෙනෙක් නැත්තම් පින් අනුමෝදන් ගෙවුන් ජීවිතය සැපවත් කරගෙන ඔවුන්ටත් මතු උපදින භවයකදී සදහම් හමු වී සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණයෙන් සැනසෙන මං පෙත් විර කරගන්නට ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරන්න. අපටත් ඔවුන් සුබ පැතුමක් කරනවා. ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබී චිර ජීවනයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කොරෝනා වසංගතයෙන් පීඩා විඳින සියලු දෙනාට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිර්ණායක හරියට අනුගමනය කරන්න ලැබීම තුළින් පාලනය කරගෙන දුකින් මිදෙන්න හේතු වේවා කියලායි මම මේක හැමදාම කියන්නේ. වටින් කිවට හරියන්නේ නැහැ. නිර්ණායකයට ගරු කරනවා නම් හොඳයි. එබැවින් ධර්මදේශනා කරවා ගැනීමට දායකත්වයේ දරුවෝ ඔබ හැමදෙනා මේ ඔබගේ මේ ඥාතිවරයාගේ උපන්දින වෙනුවෙන් ධර්ම දානයක් දීලා තිනවා. එතුමන්ට ප්‍රාර්ථනා සඵල වේවා. ඔබ හැමදෙනාටත් ධර්ම ශ්‍රවණය කළ හැමතත් මේ අවබෝධය මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව පිණිස චිරජීවනයේ පිණිස රැකියාදී කටයුතු සාර්ථකත්වයේ පිණිස අනාගත බලාපොරොත්තුව සඵලත්වයේ පිණිස රෝග පීඩා දුරු වීම පිණිස කල්යාණ මිත්‍ර සේවනයේ පිණිස හේතු වී ත්‍රිලක්ෂණයන්ගේ ගැඹුර වැටහි සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණයෙන් සැනසෙන්නට හේතු ආසනාව වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං